හරි. එතකොට 13 වෙනි පාඩමේ ඔතනින් ඉස්සරහ කතා බහ. right? එතකොට මේ උඩ කතා බහ කරලා තියෙන්නේ ශක්තිමත් ආකෘතිය ගැන. right? දැන් මෙතන මේ උඩ ඡේදයේ අපි කතා බහ වෙන්නේ ශක්තිමත් ආකෘතිය ගැන. කොහොමද හරියටම දෙයක් හිතලා කෘතිම බුද්ධිය කියන එක सिद्ध කරන්නේ. කියන්නේ අපි ශක්තිමත් ආකෘතිය කියලා කතා කරේ ආකෘති දෙකක් ගැන අපි කතා කරන්නේ. එකක් තමයි කෘතිම බුද්ධියට දාලා ශක්තිමත් ආකෘතිය. ඒ කියන්නේ යට හිතන්න පුළුවන්. මෙතන තියෙනවා ඊළඟට තියෙන දුර්වල ආකෘතිය. ඒක තමයි දැනට ලෝකේ ක්‍රියාත්මක වෙන ක්‍රමය තාම. right? ශක්තිමත් ආකෘතිය කියන තැනට ඇවිල්ලා නැහැ. right? එතකොට මේ ශක්තිමත් ආකෘතිය කියන තැනදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෝටර රථයක් තනිව ධාවනය කරගන්න හැකියවීම 100% අනතුරු රහිතව තව අයට අනතුරක් කරන්න තු. මොකද මෙතනදී ලොකු රිස්ක් එකක් තියෙනවා. දැන් අපි මෝටර රථයක් ධාවනය කරනකොට අපි දැක්කොත් එකපාරට මිනිස්සෙක් පාර හරහා පයින්නවා. අපි දන්නවා බ්‍රේක් කරලා අවදානම බේර ගන්න මොන වගේද කොහොමද මොන වගේ දෙයක්ද කරන්න ඕනේ. එතනදී අවදානම අඩුම වෙන විදිහට හැසිරෙන එක අපිට සමහර වෙලාවට කරන්නත් පුළුවන්, සමහර වෙලාවට කරන්න බැරි වෙන්නත් පුළුවන්. දැන් මෙතන මිනිස්සෙක් නැතිව වාහනයක් ධාවනය වෙනවා කියනකොට ඇක්සිඩන්ට් එකක් වුණොත් එතනදී වගකීම ගැනීම ගැන ගැටලුවකුත් එනවා. right? මොකද වාහනයක මිනිස්සෙක් පදිනකොට ඇක්සිඩන්ට් එකක් වුණොත් රෙස්පොන්සිබිලිටි එක ඩ්‍රයිවර්ගේ. නමුත් දැන් මෙතනදී රෙස්පොන්සිබිලිටි එක අපිට කාර් එකට දීලා ඉවත් වෙන්න බෑ. right? එතකොට එහෙම යන්ත්‍රයකට අපි යාව අතහරිනවා නම් ඒ යන්ත්‍රය 100% මිනිස්යාගේ බුද්ධියට එහාගේ බුද්ධියකින් වැඩ කරන ආකාරය දෙයක් විය යුතුයි. right? ඒක තමයි හීනය. ඒක තමයි ශක්තිමත් AI එකක අවශ්‍යතාවය. right? එතකොට මේ ගැන එක්ස්පෙරිමන්ට් කරන කට්ටිය හිතනවා යම් දවසක මේ කෘතිම බුද්ධිය කියන තැන ඒකේ ශක්තිමත් ආකෘතිය කියන තැනට අරගෙන එන්න පුළුවන් කියලා. right? එතකොට මේ දුර්වල ආකෘතිය පැත්තෙන් අරගත්තොත් දුර්වල ආකෘතිය ඇතුලේ මේ බුද්ධිමත් යන්ත්‍ර පමණක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ස් කියන එක යම් ප්‍රමාණයකින් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉමෝෂන්ස් කියන එක තාම හරි අපහසුයි දෙන්න. දැන් ඔයාලට මම වීඩියෝ එකක් පෙන්නන්නම් අර දැනට අවුරුද්දකට එකමාරකට විතර කලින් නිර්මාණය වෙච්ච අර රොබොට් ඩොලි කෙනෙක් ගැන තිබුණේ. යාට කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. right? නමුත් එයාගේ ඉමෝෂන්ස් එහෙම මූණේ තියෙන රොබොට් ෆේස් එකේ තියෙන දේවල් වල පුදුමය සතුට හිනාව වගේ දේවල් යම් ප්‍රමාණයකට නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. right? ඔය ඒ වගේ උදාහරණ කීපයක් තමයි මුල ඉඳලා අරගෙන තියෙන දේවල් වලදී මේගොල්ලෝ කතා බහ කරලා තියෙන්නේ. right? එකක් තමයි chess games. ඒක අපි දන්න කාලේ ඉඳලා කම්පියුටර් එකේ තිබුණ ගේම් එකක්. right? කම්පියුටර් එකත් එක්ක chess ක්‍රීඩා කරන එක. නමුත් يعني chess master කෙනෙක් එක ගත්තම කම්පියුටර් එක නිතරම පරාද වෙන තැන. ඒ කියන්නේ කොයිම වෙලාවකත් ඕවර්කම් කරනවා කියන තැනට මේ හැකියාව තිබිලා නැහැ. right? එතකොට මොකද ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ හිතන්නේ ඒගොල්ලන්ට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් පරාසයේ ඉඳලා. right? යම් අවස්ථාවලදී අපිට හිතෙනවා යම් පැතිවලින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කැල්කියුලේෂන්ස් පැත්ත අරගත්තොත් අපිට කවදාවත් කැල්කියුලේටර් එකක කැල්කියුලේෂන් එකක් ප්‍රොසෙස් කරලා එන තරම් ඉක්මනට අපිට කැල්කියුලේෂන් සංකීර්ණ කැල්කියුලේෂන් එකක් බිල්ඩ් අප් කරන්න බෑ. එතනදී තියෙන්නේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන ඇල්ගොරිතම් එක. අවසානයේ පිටිපස්සට ගිහිලා බැලුවම මිනිස් බුද්ධියම තමයි ඇල්ගොරිතම් එක විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ. එතෙන්දී සිද්ධ වෙන්නේ අර මෙහෙයුම නැත්නම් process එක ඉක්මන් කිරීම තමයි ඒ අදාළ යන්ත්‍රය පාවිච්චි කරගෙන. right? එතකොට ඔතනදී ඔය මේ වගුවෙන් අපි කතා බහ කරලා තියෙනවා මේ පටු බුද්ධි ශිල්ප ක්‍රම narrow intelligence techniques කියලා අපි අරගත්ත අර weak AI structure එක දුර්වල AI ආකෘතියට අදාළව තියෙන විශේෂ අවස්ථා කීපයක්. මේ දුර්වල AI ආකෘතිය කියලා කිව්වම ඒක අපි නොසලකා හැරිය යුතු දෙයක් නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ දුර්වල AI ආකෘතිය කියන්නේ ශක්තිමත් AI ආකෘතියට එන ගමනේ තියෙන එක එක සංදිස්ථාන. එතකොට මේ දුර්වලකම් මත හැරගෙන මේදී තමයි අවසානයේ යම් දවසක
අපිට ශක්තිමත් AI එකක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. right? එතකොට එකක් searching techniques විදිහට කතා බහ කරලා තියෙනවා. එතනදී කතා බහ කරලා තියෙන නිදසුනක් තමයි මේ බුද්ධිමත් පද්ධතියක් මානව ක්‍රීඩකයෙකු සමග සිදු කරන බෝඩ් ගේම් එකක්. right? දැන් ඔතනදී ගේම් ප්ලේ එකක් ගැන උදාහරණයක් විදිහට chess game එකම ගත්තොත් දැන් අපිට chess play කරන්න අමාරුයි කම්පියුටර් එකේ තියෙන chess game chess board එකත් එක්ක යම් දැනුමක් තියෙන කෙනෙකුට. ඒතර එතනදී තියෙන්නේ chess පිළිබඳව තියෙන දැනුම මිනිස්සයාට අඩු වීම මිසක් මිනිස්සයාට වඩා පරිගණක ඉදිරියෙන් සිටීම නෙවෙයි. right? හැබැයි යම් අවස්ථාවලදී තියෙනවා කියන්නේ අපිට හිතන්න බැරි නැත්නම් අපි දන්නේ නැති movements ඕ අපිට ඒ මොහොතේ සිතුවිල්ලට එන්නේ නැති movements ඔය search techniques වලින් පරිගණක ක්‍රීඩාව අත්පත් කරගන්න. right? ඊළඟට expert system අපි මේක system lesson එක කතා කරා. එතෙන්දී අපි කතා කරා expert system කියන එකට ආයෙත් human expert කෙනෙක් ඉන්න ඕනේ. human expert තමයි තමන්ගේ දැනුම expert system එකට ලබා දෙන්නේ. එතකොට expert system එකේ එක කෙලවරක ඉන්නවා human expert, අනිත් කෙලවරේ ඉන්නවා සාමාන්‍ය user. right? උදාහරණයක් විදිහට අපි system lesson එක කරනකොට කතා කරේ ඔය හෘද රෝග විශේෂඥයෙක්. ඒතර හෘද රෝග විශේෂඥයෙක් තමන්ගේ දැනුම expert system එකට ලබා දුන්නායින් පස්සේ රෝගියෙකුට ඇවිල්ලා expert system එකෙන් ප්‍රශ්න අහලා තමන්ගේ රෝගී තත්ත්වය නැත්නම් තමන්ගේ තියෙන අවශ්‍ය වෛද්‍ය උපදෙස් ඒ expert system එක through අරගන්න පුළුවන්. හැබැයි ඒකට inference engine එක කියන එක උදව් වෙනවා. ඒක හරියට processor එක වගේ expert system එක අතර තියෙන. හැබැයි inference engine කියන කෙනාට user ගෙන් හම්බෙන query එක user කෙනෙක් රෝගියාගෙන් හම්බෙන අවශ්‍යතාවය නැත්නම් රෝගියාගෙන් එයාට හම්බෙන ප්‍රශ්නය වෛද්‍යවරයා විසින් පද්ධතියට ලබා දීලා තියෙන දැනුමත් එක්ක මැච් කරන්න තමයි ඉන්ෆරන්ස් එන්ජින් එක තියෙන්නේ. එහෙම නැතුව ඉන්ෆරන්ස් එන්ජින් එකට තනියෙන් හිතලා රෝගියෙක් ප්‍රශ්නයක් අහනකොට ඒකට දාලා උත්තරයක් ලබා දෙන්නේ හැකියාව නැහැ. ඒ කියන්නේ සරලව ගත්තොත් එයාට හිතීමේ හැකියාව නැහැ. එයා කරන්නේ human expert system එකට feed කරන දැනුම මත පදනම් වෙලා එතනදී යම් ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා ඒකට අදාළව අවුට්පුට් එකක් දෙන එක. right? ඊළඟට ස්වභාවික භාෂා සැකසුම් natural language processing NLP කියලා අපි කියනවා. right? මානව භාෂා හඳුනා ගැනීම සහ තේරුම් ගැනීමට ඇති හැකියාව. right? දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය social media වල නිතරම එන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි අර චීන කාන්තාවක් ගිහිල්ලා ඩිවයිස් එකකට කතා කරාම ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා දෙනවා. නැත්නම් ඉංග්‍රීසි කෙනෙක් ඩිවයිස් එකකට කතා කරාම ඒක වෙනත් ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරලා අහන්න දෙනවා. ඒතර උතන තියෙන්නේ NLP කියන concept එක. natural language processing කියන එක. එතකොට මම කතා කරන්නේ මොන භාෂාවද? ඒ භාෂාවේ අදාළ processor එකෙන් හඳුනගෙන අපි ඩිවයිස් එකට හෝ processor එකට කියලා තියෙනවා මොන භාෂාව බවටද පරිවර්තනය කළ යුත්තේ කියලා. right? එතකොට ඒක පරිවර්තනය කිරීම කරනවා. දැන් Google Translate අරගත්තත් Google Translate එකෙත් වෙන්නේ ඔය NLP වගේම අවශ්‍යතාවක්. එතනදී අපි කතා කරන භාෂාව අඳුනගත්තේ නැති වුණාට අපි ටයිප් කරලා තියෙන characters මොනවද කියලා අඳුනගෙන එතනින් අපිට අවශ්‍ය වෙන භාෂාවකට ඒක කන්වර්ට් කරලා දෙනවා. දැන් Google Translate ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් ඔයගලන්ට දැනෙලා ඇති ඒක 100%ක් හරි විදිහට කන්වර්ෂන් එක කරන්නේ නැහැ. right? යම් ප්‍රමාණයකට 50%ක 60ක වගේ කන්වර්ෂන් එක කරනවා. මොකද මම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි තියෙන නෝට් එකක් සිංහලට පරිවර්තනය කරන්න මුලින්ම Google Translate try කරනවා. ඒකෙන් translation එක යම් ප්‍රමාණයකට වුණොත් මම ඒකේ copy එකක් අරගෙන මට අවශ්‍ය තැන් ටික ගැලපෙන විදිහට වෙනස් කරගන්නවා. සමහර අවස්ථා තියෙනවා කිසිසේත්ම sense වෙන්නේ නැති translation එකක් තමයි සමහර වෙලාවට එන්නේ. right? ඒක සමහර තැන් තියෙනවා එහෙම හරියට match කරගන්න බැරි. නමුත් 50%ක් 60ක් කියන ප්‍රතිශතයකට එයා හොඳට මේ දේවල් ටික convert කරලා දෙනවා. right? speech recognition. right? ඒ කියන්නේ ශබ්දයක් නැත්නම් කතනය කියන එක හඳුනා ගන්න එක. දැන් ගොඩක් වෙලාවට අපිට mobile devices වලට අපිට පුළුවන්
නේද voice commands දෙන්නේ. ඒතර එතෙන්දි කරන්නේ speech recognition එක. ඊළඟට unlock කරන එක voice commands වලින් unlock කරන්න පුළුවන්. එතකොට අඳුන ගන්නවා මේ phone එක අයිති කෙනාද නැත්නම් ඒ phone එක ඇතුළේ දැනටමත් voice එක විදිහට register කරලා ඉන්න කෙනාගේ voice එක දෙන්නේ. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ voice එක දෙන්නේ කියලා. රොතන්දි ගැටලු වෙන අවුගුර බැරන්ඩි වෙලා තියෙනකොට කොහොමද අඳුනගන්නේ? දැන් ඉස්සර එක ගැටලුවක් වුණා. දැන් නම් ඒකත් ඕවර්කම් කරගන්න පුළුවන් වෙන තරමටම මේක දියුණු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම වොයිස් රෙකෝඩ් කරන වෙලාවක මගේ වොයිස් එක රෙකෝඩ් කරගෙන මම ටිකක් ගැඹුරු හඬකින් කතා කරොත් ස්ටිල් අර මගේ වොයිස් එකේ තියෙන පැටර්න් එක තේරුම් අරගෙන මේ කෙනා තමයි කතා කරන්නේ කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. right ඊළඟට මේ computer vision and sense recognition right ඒ කියන්නේ එකක් කැමරාස් වලින් ගන්න ඒවා අනිත් එක මේ ෆොටෝස් වලින් කැප්චර් කරන දේවල්. දැන් ඕකට හොඳම උදාහරණයක් තමයි ඔය Google Photos වල ඔය ෆැසිලිටි එක තියෙනවා. Google Photos වලට ගියයින් පස්සේ අපි Google Photos වලට අප්ලෝඩ් කරලා තියෙන ඒවා සර්ච් කරලා Google එකෙන් අපිට questions දෙනවා මේ මෙන්න මේ කෙනයි එකම කෙනාද කියලා කන්ෆර්ම් කරන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ recognition එකක් කරලා තියෙනවා මේ දෙන්න එක වගේ කියලා. ඊට පස්සේ අපෙන් confirmation එකක් ඉල්ලනවා ඒ recognition එක confirm කරගන්න. right එතකොට මම එහෙම කෙනෙක් recognize කරාම දැන් උදාහරණයක් විදිහට මගේ family photos වල මම මගේ wife මගේ දුවගේ photos තියෙනකොට ඒගොල්ලෝ recognize කරනවා මෙන්න මේ කට්ටිය කියලා. මට ඒ කට්ටියව නම් කරලා තියන්න පුළුවන්. ඒතර මම මගේ දුවගේ නම search කරොත් Google Photos වල දුව ඉන්න photos ටික මට හොයලා දෙනවා. ඒ කියන්නේ අඳුනගත්ත දේවල් ටික. එතනදිත් ඒකේ ලස්සනම දේ කියලා කියන්නේ එයා පුංචි කාලේදී තිබ්බ ෆොටෝස් අත දරුවෙක් කාලේදී එයා ඊට පස්සේ අවුරුදු 3-4කට පස්සේ දැන් ඉන්න වයසේ එයාගේ ෆොටෝ එකක් දැක්කොත් ඒකත් ඒගොල්ලෝ මැච් කරනවා. අපිවත් එහෙමයි. අපි දැන් අවුරුදු 10කට 15කට කලින් ගත්ත ෆොටෝ එකක් සහ අපි දැන් ඉන්න ෆොටෝ එක. ඒක රැවුල වවලා කොණ්ඩේ වවලා හිටියත් එයා ආදාළ දේවල් ටික මැච් කරලා හොඳ මැච් එකක් ගන්නවා. ගොඩක් වෙලාවට අපෙන් ක්වෙස්චන් එක අහනවා මෙයයි මේ එකම එක්කෙනා නේද ඉන්නේ කියලා. එතකොට දැන් ඒ වගේ දේවල් මිනිස්සු ගාව තියෙන හැකියාවන් නේද? මිනිස්සෙක් අඳුන ගන්නවා කියන එක දැන් අපිට යාළුවෙක් දැන් ඔයගොල්ලෝ ඉස්කෝලාවේදී සමුදුන්නායින් පස්සේ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඔයගලන්ට සමහරලාට හම්බෙන්නේ අවුරුදු 4කට 5කට 6කට පස්සේ. නමුත් ඔයගොල්ලෝ ඇස් වලින් අඳුන ගන්නවා නේද? පෙනුමෙන් අඳුන ගන්නවා, කටහඬෙන් අඳුන ගන්නවා. ඒවා මිනිස්සෙක් සතු දේවල්. එතකොට ඒ හැකියාවන් තමයි දැන් මේ කියන artificial intelligence කියන sector එකේ හිමින් recognize වෙලා තියෙන්නේ. right ඊළඟට machine learning right ඒ කියන්නේ machine එකට learn කරන්න කියලා කියනවා මොනවාද යම්කිසි දෙයකට අදාළව තියෙන රටාවක්. ඒත් ඕකේ machine learn කරන එක ගැන අපිට ඔය eBay වගේ websites refer කරනකොට ඊළඟට දැන් අවශ්‍ය නම් මේ වගේ තැනකට පවා යන්න පුළුවන්. මෙතන උදාහරණ විදිහට දීලා තියෙන්නේ බැංකු ගනුදෙනුකරුවන්ගේ පැරණි ණයදත්ත භාවිතයෙන් නව ගනුදෙනුකරුවෙකු සිය ණය ගෙවීම පැහැර හරීවිද යන්න පුරෝකථනය කළ හැකියි. ඒ කියන්නේ පහුගිය ඉතිහාසයේ තියෙන ඒකම පුද්ගලයා විය යුතු නැහැ. ඒ කියන්නේ මැෂින් ලර්නින් වලදී ඒගොල්ලන්ට මොඩල්ස් හදා ගන්න පුළුවන්. එක් සමහර පුද්ගලයෝ ඉන්නවා નિયમિત වේලාවට වාරකයේ ගෙවාගෙන යන. සමහර පුද්ගලයෝ ඉන්නවා ගෙවාගෙන ඇවිල්ලා දැන් මේ කොරෝනා වගේ සිටුේෂන් එකකදී ගෙවන්න බැරි වෙච්ච. සමහර පුද්ගලයෝ ඉන්නවා ගෙවාගෙන ඇවිල්ලා කොරෝනා වගේ සිටුේෂන් එකකදී ඊට වඩා හොඳට ගෙවුවා. ඒ වගේ මැෂින් එකට ලර්න් කරන්න පුළුවන් යම් දත්ත පාවිච්චි කරලා මේ මොඩල් එක මෙන්න මෙහෙමයි කියලා. එතකොට මේ අලුතෙන් පුද්ගලයෙක් ණය ගෙවීම පැහැර හරිනකොට ඒ වගේ මොඩල් එකක් එක්ක දැන් ඉන්න පුද්ගලයාගේ ණය ගෙවීමේ පැටර්න් එක මැච් කරලා මැෂින් එකට දෙන්න පුළුවන් ෆෝකාස්ට් එකක් මෙයා ගිහිලා තියෙන මෙන්න මේ පැටර්න් එකට ඒක නිසා ඉදිරියේදී මෙන්න මේ ආකාරයෙන් පේමන්ට් එක මේ ආකාරයට විය හැකියි කියන එක. රයිට් ඒක කලින් මිනිස්සෙක් තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. රයිට් දැන් ওই ෆයිනෑන්ෂල් මැනේජර්ස්ලා අරගත්තොත් ඒගොල්ලෝ තමයි දත්ත ටික බලලා මෙයා කොහොමද ගෙවලා ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට කොහොමද ගෙවයිද මොන අවස්ථාවලදීද අඩු වෙලා තියෙන්නේ කොහොමද කියන එක ඒගොල්ලෝ එතනදී තීරණයක් ගන්න. ඒතර ඒක මේ මැෂින් ලර්නින් පාවිච්චි කරලා අපිට බාර දෙන්න පුළුවන් කම්පියුටර් එකට. හැබැයි ආයමත් සැරයක් ඔය කියන ඩිසිෂන් එක මිනිස්සෙක් ගන්නකොට ගන්න ආකාරයටම ගණනවාද කියන එක නැවත සිතා බලන්න ඕන දෙයක්. right ඊළඟට neural networks උතනදී machine learning වලටම ආයත් වෙන එක්තරා එකක් මේ අර අපේ ඇඟේ තියෙන නියුරෝන සංවිධානය වෙලා ඒකෙන් යම් ආදාන අරගෙන ඒකට අදාළව
මනුෂ්‍ය ශරීරය ඇතුලේ අපි වැඩ කරන ආකාරයට උදාහරණයක් විදිහට අපි සීතල දෙයක් ඇල්ලුවොත් නැත්නම් ගොඩාක් රස්න දෙයක් ඇල්ලුවොත් අපිට අංකල අහකට ගන්න එක right ඊළඟට අපිට දැනෙන සුවඳ රස වගේ සංවේදනත් එක්ක අපි ක්‍රියාත්මක කරන ආකාරය right ඒ වගේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ස්ටඩි කරලා ඒ සම්බන්ධයෙන් මොඩල් එකක් පාවිච්චි කිරීම right ඊළඟට ජෙනටික් ඇල්ගොරිතම්ස් right මනුස්සයාගේ විතරක් නෙවෙයි සත්වයාගේ ජාන සමහන් ජාන විදිහට අපි අරගත්තම අපි කියනවා ජානයක් සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම තමයි සමහර ජාන තියෙනවා විකෘති වීම වලටත් ලක් වෙනවා. right ඒ විකෘති වෙනවා කියලා කියන්නේ නරක දෙයක් සිද්ධ වෙනවාම කියන එකමත් නෙවෙයි. විකෘතියක් කියන්නේ වෙනසක් කියන්නේ. right ඒතර පරම්පරාවෙන් පරම්පරාවට යම් ජාන ප්‍රමාණයක් නැති වෙනවා අලුතෙන් ජාන ප්‍රමාණයක් හැදෙනවා. දැන් ඕගොල්ලොම සලකලා බැලුවොත් අම්මලා තාත්තලා ගාව තියෙන යම් යම් ගති ලක්ෂණ රූපයෙන් ආකල්ප වලින් ඔයගලන්ට හම්බෙලා තියෙනවා සහ ඕගොල්ලෝ තුලම ගොඩනගා ගන්න ආකල්ප සෙට් එකකුත් ඕගොල්ලෝ ගාව තියෙනවා. මොකද අම්මලා තාත්තලාට ආකල්ප වගේ දේවල් දිනු වෙන්නේ ඒ කාලේදී ලැබෙන අත්දැකීම් වලින්. අම්මලා තාත්තලාට ඒ කාලේ හම්බෙච්ච අත්දැකීම් වලට වඩා වෙනස් අත්දැකීම් ඕගලන්ට මේ කාලේදී හම්බෙන්න පුළුවන්. right එතකොට එතනදී ඕගලන්ගේ හැදෙන ඇටිටියුඩ් එක වෙනස්. right ඒකට ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද එහෙම ඉවෝල්ව් වෙන්නේ? ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් මේට්‍රික්ස් කියන ට්‍රයොලොජි එක එතනදී කතා කරන්නේ මේ යන්ත්‍ර වලින් කොහොමද මිනිස්සුන්ව පාලනය වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ කියලා ෆිල්ම් එකේ පෙන්නන්නේ යන්ත්‍ර මිනිස්සුන්ව පාලනයට අරගෙන යන්ත්‍රයක් ඇතුලේ මිනිස්සුන්ව තැම්පත් කරගෙන ඉපදෙච්ච දවසේ ඉඳලා ඒ මිනිස්සයාට හීනයක් පෙන්නනවා මරණ තැන වෙනකම්. ඒතර යා ඉපදෙච්ච දවසේ ඉඳලා මරණකම්ම හීනයක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. හීනෙට තමයි මේට්‍රික්ස් එක කියලා කියන්නේ. ඒතර ඒක අපේ මේ සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙනවා හා සමානව දෙයක්. ඒ කියන්නේ ඒ ෆිල්ම් එකේ පෙන්නන්නේ. right එතකොට ඒක හැක් කරගන්න පුළුවන් වෙච්ච මිනිස්සු පිරිසක් ඒ යන්ත්‍ර ලෝකයෙන් ගැලවෙලා මේ මිනිස්සුන්ගේ අන්තිම ජනාවාසය වෙච්ච තැනක ජීවත් වෙනවා යන්ත්‍රات එක්ක සටන් කර කර. right එතකොට එතනදී පෙන්නනවා කොහොමද මේ කියන්නේ යන්ත්‍රයෙන් මිනිස්සුන්ව පාලනය කරන්න පාවිච්චි කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකට ඒගොල්ලෝ එතනදී නම් කරනවා ඒජන්ට් කෙනෙක් කියලා. ඒජන්ට් තමයි එතකොට බලන්නේ මිනිස්සුන්ගේ හීන ටික මිනිස්සු හරි විදිහට බලාගෙන යනවාද හීන වලට අමතරව මේ මිනිස්යාගේ හිතේ වෙන මොනා හරි වැඩ කරනවාද කියන එක. මොකද මේ මිනිස්යාගේ පරිකල්පන හැකියාව හිතන්න පුළුවන් කම නැති කරලා තියෙන්නේ ඔය කියන தത്വයට අනුව. නමුත් සමහර මිනිස්සු ඒ අතරෙත් හිතන්න උත්සාහ කරනවා සහ ඔය යන්ත්‍ර ලෝකෙන් ගැලවිලා ඉන්න කට්ටිය මේ මිනිසුන්ට උදව් කරනවා ප්‍රෝග්‍රෑම් හරහා මේට්‍රික්ස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේට්‍රික්ස් එක හරහා ගිහිල්ලා මේ මිනිසුත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ ඒජන්ට් කියන කෙනා ප්‍රෝග්‍රෑම් එකක්. එයා කරන්නේ අනිත් ප්‍රෝග්‍රෑම්ස් ටික හරි විදිහට වැඩ කරනවාද කියලා බලන එක. ඒ ඒජන්ට් කියන ප්‍රෝග්‍රෑම් එක එතන මූවිස් තුනක් තියෙනවා. එක මූවි එකෙන් මූවි එක එයා දියුණු වෙනවා. ඒ කියන්නේ එයා ලර්න් කරලා එයා ඉවෝල්ව් වෙනවා. ඒතර ඒක ඔය ජෙනටික් ඇල්ගොරිතම් වලට හරියටම ගැලපෙන මොඩල් එකක්. right ඒ කියන්නේ Tamanට එන ප්‍රශ්නත් එක්ක මැච් කරලා ප්‍රෝග්‍රෑම් එක තමන් විසින්ම ඩෙවලොප් වෙනවා. ඩෙවලොප් වෙලා එයා උසස් වෙනවා. නැත්තම් පරිණාමයටපත් වෙනවා. right හරියට අර වානරයාගේ ඉඳලා මිනිසයා ගාවට මිනිසයා පරිණාමය වුණා හා සමානයි. right එතකොට දැනට සැබෑ ලෝකයේ එහෙම දෙයක් අපි කතා බහ කරලා නැහැ. නමුත් ඔය ජෙනටික් ඇල්ගොරිතම් කියන එකේ අවසාන හරය ඒක. ඒ කියන්නේ කොහොමද තමන් ඉවෝල්ව් වෙන්නේ? කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් තනියෙන් පරිණාමයටපත් වෙන්නේ? right ඊළඟට ඔය ෆසි ලොජික් සිස්ටම්ස් අපහැදිලි තාර්කික පද්ධති කියන විදිහට දැන් උදාහරණයක් විදිහට දීලා තියෙන කාම්බරයේ උෂ්ණත්වය උණුසුම් නම් පංකා වේගයෙන් වැඩ කරවන්න යන්න අපහැදිලි නීතියක්. මොකද මේ උෂ්ණත්වය කියන එක වැඩි අඩුයි කියන දේවල් සාපේක්ෂයි. මට එන්වයරන්මන්ට් එක උණුසුම් නැති වුණාට තව කෙනෙකුට මේ මොහොතේ මම ඉන්න තැනම උණුසුම් වෙන්න පුළුවන්. එතකොට මම ෆෑන් එක දාලා තියෙන ප්‍රමාණයට වඩා වේගෙන් අනිත් කෙනාට ෆෑන් එක අවශ්‍යයි. right එතකොට ඒක ඇවිල්ලා ෆසි ලොජික් එකක්. right ඒ කියන්නේ එක එක පුද්ගලයාට අදාළවයි ඒක තීරණය වෙන්නේ. right එතකොට එහෙම දෙයක් environment එකකට apply කරනකොට
right කෘතිම බුද්ධියකට අදාළව තියෙන පරිසරයකට ඇප්ලයි කරනකොට එතනදී මේගොල්ලෝ try කරනවා කොහොමද මේ එකිනෙකාට වෙනස් වෙච්ච පැරාමීටර්ස් හඳුනගන්න. ඒ කියන්නේ මට උණුසුම නැති එක තව කෙනෙකුට මේක ගොඩක් උණුසුම් කියන ඒ කියන්නේ වෙනත් උෂ්ණත්ව තත්ත්වයක් යාට දැනෙන්නේ කියන එක සංවේදනය කරගන්නේ කොහොමද කියන එක සෙටල් කරගන්නත් ඔය AI ටෙක්නොලොජිස් පාවිච්චි කිරීම සිද්ධ කරනවා. right එතකොට දැන් ඔයගොල්ලෝ විභාගේ පැත්තෙන් කතා කරනකොට මේ උදාහරණ මොනවද? විශේෂයෙන් මේ තාක්ෂණයන් මොනවද කියන එක පොඩ්ඩක් කියවලා කරලා තියාගන්න. right ඒක ඔයගලන්ට වැදගත් වෙයි. මොකද සමහර වෙලාවට දැන් මේ පේපර් එක හැදිලා තියෙන විදිහට පේපර් එක ගොඩාක් වෙලාවට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ඔයගලන්ට මේ ප්‍රශ්න ඇහෙනවා. essay පේපර් එකට ආවයින් පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ agents systems කියන පැත්තෙන් පහළට අපි කතා කරන්න තියෙන්නේ. එතකොට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තියෙන එකට අපිට අනිවාර්යෙන් උත්තර ලියන්න වෙනවා. ස්ට්‍රක්චර්ඩ් පේපර් වල ගොඩක් වෙලාවට මේ වගේ පොඩි පැහැදිලි කිරීමක් දීලා ඒක ගැලපෙන්නේ මොන જાතියේ ටෙක්නොලොජි එකටද කියලා වගේ ඒ වගේ ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ගෙන් ඇහෙන්නේ. right ඒක නිසා ඒ පැත්ත පොඩ්ඩක් ලර්න් කරලා ඉන්න. right හරි ළමයි පැහැදිලිද මෙතනට වෙනකම්? මේක ඔයගලන්ට කියවන්න තියෙන පිටු 10ක් 12ක් විතර තියෙන නෝට් එක 10ක් 12ක්ම කියවන්නත් නැහැ. ඒක කියව ගන්න. මොකද නැවත නැවත කියවන එකෙන් තමයි ඕක ගැන ඔළුවට යන්නේ. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියන එක. ළමයි මෙතනට වෙනකම් පැහැදිලිද? හරි. ඔව්. කම්මැලිද ළමයි? අපි ප්‍රශ්නයක් කරනවද නැත්නම් මේක මෙහෙමම කතා බහ කරලා ඉවර කරනවද? මොකද පොඩි පොඩි කොටස් ටිකක් තියෙන්නේ. ලොකු පිටු ගානක් නැහැ. කතා කරලා ඉවර කරගත්තොත් ඒක ඉවරයි වැඩේ. ඔව් ළමයි මොකද හිතන්නේ? ළමයි හොඳයි අනිත් කට්ටිය දෙව්හාන් චමත් සහන් මොකද හිතෙන්නේ? රිත්ම කියලා තියෙනවා මේකම කරගෙන යමු කියලා. ඕ අනිත් කට්ටිය නැද්ද? චමත් දෙව්හාන් සහන් හරි කතා බහ කරගෙන යමුකෝ එහෙනම්. right ඊළඟට මේ මෙතන තියෙන්නේ මම කතා කරපු ටර්ම් එකක් man machine coexistence කියන එක. කියන්නේ යන්ත්‍ර සහ මිනිස්සු සහජීවනයෙන් හිටීම. මෙතන මේ වැදගත්ම දෙයක් තමයි මේ සහජීවනය කියන එක. සහජීවනය කියලා කියන්නේ මේ එකට හරි දෙව්හාන් right එතකොට මේ කියන්නේ මිනිස්සු සහ යන්ත්‍ර එකට ජීවත් වීම නේ. ඔය ලස්සන මූවි එකක් තියෙනවා I Robot කියලා right විල් ස්මිත් ඉන්න. එතනදී මේ මූවි එකේ කතා කරන්නේ ඔය man machine coexistence කියන එක ගැන right. එතනදිත් ඔය කතා බහ වෙනවා මේ යන්ත්‍රවල කියන්නේ ඒ රොබෝ කෙනෙක් රොබෝ හදන කම්පැනි එකක් තියෙන්නේ. කම්පැනිස් වලින් රොබෝස්ලා හදලා මිනිස්සුන්ගේ වැඩවලට සහ සිකියුරිටි දේවල් වලට උදව් කරන්න තමයි මේ යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ. ඒ මූවි එකේ ඒ යන්ත්‍ර නිෂ්පාදනය කරන්න මූලික වෙන මහාචාර්යවරයා මැරෙනවා. මැරෙන එකට සැකකාරයා වෙන්නේ රොබෝ කෙනෙක්. රොබෝ කෙනෙක් බිල්ඩින් එකෙන් පහළට යාව තල්ලු කරලා වට්ටලා මැරුවා කියන තැනට තමයි එන්නේ. ඒක නිසා ඒ රොබෝස්ලා ඊට පස්සේ මැනුෆැක්චර් කරන එක නතර කරලා ඒ ගැන හොයනවා මොකද්ද සිද්ධ වුනේ කියන එක. එතකොට එතනදී පස්සේ තේරුම් ගන්නවා මේක මේ ඒ අත කියන්නේ සැකකරු විදිහට හම්බෙන රොබෝගේ ගැටලුවක් නෙවෙයි.
ඒගොල්ලන්ව පාලනය කරන්න තියෙන AI එක ඒ කියන්නේ කෝ සිස්ටම් එකෙන් ඇති වෙලා තියෙන ගැටලුවක් ඒක. සහ ඒකේ ලස්සනම දේ තමයි ඒක ඉන්න එක රොබෝ කෙනෙක් ඒ මහාචාර්යවරයාත් එක්ක ඇසිස්ටන්ට් විදිහට වැඩ කරපු රොබෝ එයා හීනයක් දකිනවා ඒක හීනයක් කියන එක තමයි එතනින් ඒගොල්ලෝ අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ මේ රොබෝ තව වැඩිදුර අපිට හීන පේනවා කියලා කියන්නේ අපි යමක් ගැන වැඩිපුර හිතනවා කියන එකනේ. එයා හීනයක් දකිනවා මේ මිනිස්සු කොහොමද මේ සිද්ධ වෙන්න තියෙන කරදරයෙන් බේරගන්නේ මොන විදිහටද කට්ටිය එකතු කරන්නේ කොහොමද සංවිධානය කරන්නේ වගේ කියන දෙයක් ගැන. ඒතර ඒකෙදී එක තැනකදී එනවා මිනිස්සු රොබෝස්ලව රිජෙක්ට් කරනවා. මේගොල්ලෝ එපා මේගොල්ලන් අස් කරන්න කියලා එහෙම අස් කරලා දාන සහ ඊට පස්සේ ඒ රොබෝස්ලා වෙනම යාඩ් එකක එකතු කරලා අයින් කරපු රොබෝස්ලා විදිහට පවත්වාගෙන යන තැනක්. ඒතර දැන් එතනදි සිද්ධ වෙන්නේ කෝ එක්සිස්ටන්ස් එකක් නෙවෙයි. සහජීවනයක් නෙවෙයි. මිනිස්සු සහ මිනිස්සු යාන්ත්‍රය විශ්වාස කරන්නේ නැහැ මේක අනතුරක් කියලා අස් කරන එක. ඒතර මෙතනදි කතා කරන්නේ මේ මෑන් මැෂින් කෝ එක්සිස්ටන්ස් ගැන. ඒතර මෙතනදි කතා කරන්නේ ඒකේ විරුද්ධ දේ ගැන. right කොහොමද යන්ත්‍රත් එක්ක මිනිසුන්ගේ ජීවත් වීම ඉස්සරහට ගෙනියන්නේ විශේෂයෙන් යන්ත්‍රය කියන එක කෘත්‍රිම බුද්ධිය පැත්තෙන් නිර්මාණය වෙච්ච සහ සංවිධානය වෙච්ච තැනක් වෙනකොට right මෙතනදී මේ නිදසුනක් විදිහට මේගොල්ලෝ කියලා තියෙනවා මේ Honda පරිශන ආයතනයේ මගේ වැඩ කරන ස්ථානවලදී මිනිස්සු සමග සහභාගී වැඩ කිරීමට ඇසිමෝ නම් මිනිස්සු වරකින් යුත් රොබෝ යන්ත්‍රයක් ඉපදවලාදී කියන්නේ මේ එතනක් තියෙන මේ සහයෝගයෙන් වැඩ කිරීමක් කෝපරේෂන් එකක් right එතකොට ඒ වගේ තැන් වලට තමයි බලන්නේ දැන් අපේ නෙළුම් කුරුනේ ඉන්නවනේ අපේ දියසෙන් කියන කෙනා අතර දියසෙන්ගෙන් ගොඩාක් ලොකු දේවල් සෙටල් වෙන්නේ නැති වුණා. එතනදිත් ඒක අපිට මේ coexistence කියන feeling එක නැත්නම් coexistence කියන concept එකේ බොහොම ප්‍රාථමික අවස්ථාවක් අපිට experience කිරීමේ හැකියාව තියෙනවා. right ඊළඟට තමයි ළමයි software agents කියන එක ගැන කතා කරන්නේ. මෙතන software agents කියන එක විභාගෙදී ඔයගලන්ගේ second paper එකට තමයි ගොඩාක් වෙලාවට එන්නේ. සහ මේ software agent ගැන කතා කරනකොට ඔයගොල්ලෝ නිතරම මතක තියාගන්න මේ software agent ගැන ගොඩාක් වෙලාවට විභාගෙදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් අපි මිනිස්සෙක්ගේ ක්‍රියාකලාපය ගැන හිතුවොත්. right මොකද software agent කෙනෙක් කියලා try කරන්නේ මිනිස්සෙකුට තියෙන දෙයක් මෘදුකාංගයක් මාර්ගයෙන් ඕකේ කරගන්න. right දැන් ඔය software agents කියලා අරගත්තම ගොඩක් වෙලාවට ඔය virtual assistants right ඒ කියන්නේ ඔය දැන් මෙතන උදාහරණ දීලා තියෙන Windows වල තියෙන Cortana කියන එක right ඊළඟට iPhones වල තියෙන Siri කියන එක ඊළඟට Google Assistants Android phones වල right ඒතර ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කරන්නේ මේ userට අදාළ වෙන userගේ අවශ්‍යතාවය ඉක්මනින් සපුරා ගන්න උදව් කිරීමක් right ඒතර මේක පැහැදිලිවම software එකක් right ඒක software එක වැඩ කරන්නේ මානව පරිශීලකයෙකු හෝ තවත් නියෝජිතයෙකු තවත් මෘදුකාංග නියෝජිතයෙකු. ඒ කියන්නේ software agent තව software agent කෙනෙක්ගේ requirement එකක් fulfill කරන්න වැඩ කරන්නත් පුළුවන්. නැත්නම් user ගේ requirement එක fulfill කරන්න වැඩ කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න මෙයා software එකක් කියන එක. right ඒක තනි එක software එකක් නෙවෙයි system එකක එක කොටසක්. right ඒකට උතනදී ඔය searching දේවල් වලට ඊළඟට voice commands recognize කරන්න reminders දෙන්න assistant කෙනෙක් විදිහට වැඩ කරන්න. දැන් ඔයාගේ phone එකේ ඔයා calendar එකේ plan කරොත් දැන් මම මගේ calendar එකේ plan කරලා තියෙන විදිහට මට යම් යම් reminders යම් යම් කාලවලදී එයා ලබලා දෙනවා. ඒත් ඒක මම අමුතුවෙන් මතක තියාගෙන ඉන්නේ නැහැ. ඒකත් එක්තරා ආකාරයක software agent කෙනෙක්. right ඒතර මේ software agent මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික හොඳට learn කරන්න ළමයි. මේවා විභාගෙදී අහලා තියෙන දේ. එකක් ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන බව. right මිනිසාගේ මැදිහත් වීමකින් තොරව තමන්ම තීරණ ගත හැකි වීම. දැන් මේ දේවල් හොයලා බලන්න යන්න කෙනෙක් හිතන්න එපා. දැන් මේක අපේ ෆෝන් එකේ නෑනේ කියලා. ෆෝන් එක කියලා කියන්නේ එක ඩිවයිස් එකක් විතරයි ළමයි. right මේ software agent කෙනෙක්ගේ උවමනාව සහ යාගේ හැකියාවන් ටික ගැන තමයි මෙතන පොදුවේ කතා බහ කරලා තියෙන්නේ. right එතකොට මේ software agent කියලා කිව්වම software agent කෙනෙකුට
දීලා තියෙන පරිසරයක පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් වලට අදාළව තීරණ අරගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ස්මාර්ට් රූම් එකකට software agent එකක් හෝ කීපයක් දාලා තියන්න පුළුවන්. ඒතර ස්මාර්ට් රූම් එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ මිනිස්සෙක් රාත්‍රී වෙලාවක නැත්නම් උණුසුම වැඩි වෙලාවක කාමරයකට එනකොට ෆෑන් එක ඔටෝමැටිකලි ක්‍රියාත්මක වීම. නැත්නම් AC එක ඔටෝමැටිකලි ඔන් වීම. right? එතකොට එතනදී software agent ගේ environment එක තමයි ඒ රූම් එක. right? එතකොට එයා නිතරම sense කරගෙන ඉන්න දේ තමයි කාමරයේ උෂ්ණත්වය. සහ මිනිස්සෙක් ඉන්නවද නැද්ද කියන එක. ඔබ්ජෙක්ට් එකක් තියෙනවද නැද්ද කියන. එතකොට කාමරයේ උෂ්ණත්වය සහ මිනිස්සයා කාමරය තුල ඉන්නවද කියන ඉන්පුට්ස් දෙක මත software agent තීරණය කරනවා AC එක on කරනවද නැද්ද කියන එක. මොකද සීතල දවසක මිනිස්සයා කාමරය ඇතුලේ ඉන්නකොට AC එක on කරන්නේ නැහැ. රස්සේ දවසක මිනිස්සෙක් කාමරය ඇතුලේ ඉන්නකොට තමයි AC එක on කිරීමේ හැකියාව. ඒතකොට මේ වගේ දෙයකට තමයි ඔය ඉන්ඩිපෙන්ඩන්ස් කියලා කියන්නේ. ස්වාධීන බව කියලා කියන්නේ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව තීරණ ගැනීමේ හැකියාව. ක්‍රියාශීලීත්වය ප්‍රොඇක්ටිව්නස් තමන් සිටින පරිසරය තුළ වෙනත් අයෙකුගේ පෙළඹවීමකින් තොරව යමකට මුලක් පිරීමේ හැකියවීම. දැන් අපි ගත්ත උදාහරණෙම ගන්න පුළුවන්. right? එයා අදාළ පරිසරය අධ්‍යයනය කර තවත් කෙනෙක් කියන්න කලින් දැන් මම ගිහිල්ලා ස්විච් එක දාන්නේ නැතුව දැන් මම කාමරේ හිතන්නකෝ මම උදේ පාන්දර වැඩක් පටන් ගන්නවා කාමරේ. එතකොට උෂ්ණත්වය අඩු වගේක තියෙන්නේ. තවල් වෙනකොට එන්න වැඩි වෙනවා. එතකොට අන්නේ යම් උෂ්ණත්ව පරාසයකට එනකොට එයා තීරණය කරනවා තාම මිනිස්සයා කාමරේ රැඳී සිටිනවා. දැන් උෂ්ණත්වය වැඩි. එහෙනම් AC එක ඔන් කරන්න ඕනේ. right? ඒකට අපි කියනවා ප්‍රොඇක්ටිව් කියලා. right? ඒ වගේම තමයි රියැක්ටිව්නස්. පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ප්‍රතිචාර දැක්වීම. එකක් දැන් මගේ උදාහරණෙම මිනිස්සයා වැඩේට යෙදෙන්න කලින් එයා ඇක්ටිව් වෙනවා. ඒක කියනවා ප්‍රොඇක්ටිව්. ඊළඟට පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට එයාගේ සෙන්සර්ස් වලින් එයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකට අදාළව මම උෂ්ණත්වය අඩු කළ යුතුයි. ඒකට මම ක්‍රියාත්මක විය යුතුයි. ඒක රියැක්ටිව්නස්. දැන් ඔය ඉන්ඩිපෙන්ඩන්ස්, ප්‍රොඇක්ටිව්, රියැක්ටිව් කියන තුනම අපේ ගාවක් තියෙනවනේ නේද? අපි කැමති නේද වෙන අයගේ මැදිහත් වීමකින් තොරව අපිටම තීරණ අරගෙන යම් කිසි දෙයක් කරන්න. right? ඒකේ වැරදි නිවැරදි භාවය ගැන අපි වෙනම හිතා බැලිය යුතුයි. මොකද අපි දෙයක් කරනකොට අපි ගොඩාක් ලොකු පරිසරයක් එක්ක මැදිහත් වෙන දෙයක්. software agent කෙනෙක් පැත්ත ගත්තම එයාට තියෙන පරිසරය සීමිත වෙන්න පුළුවන්. right? ඊළඟට අපි proactive reactive කියන එක අපි ගාව තියෙනවානේ. කවුරු හරි දෙයක් කරන්න කලින් කවුරු හරි කෙනෙක් පොළඹවන්න කලින් අපි යම් කිසි දෙයක් කරන උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ නේද හිතලා ගිහිල්ලා අම්මලා තාත්තලාට උදව් කරන්නේ නේද අම්මා තාත්තා කියනකන් ඉන්නේ නැතුව නේද ඒක proactive. ඊළඟට අම්මා තාත්තා දෙකක් අහලා මෙන්න මේක කරපන් කිව්වම කරන්නේ ඒක reactive. right? ඒතර ඔය කියන ඒක මම කිව්වේ මිනිස්සෙක්ගේ පැත්තෙන් හිතන්න මේක. ඒතර මේක ගැන ඔයගලන්ට මේ හිතා ගන්න හරිය ලේසි. right? ඊළඟට සහයෝගයෙන් වැඩ කළ හැකි බව. cooperative කියන එක. right? දැන් මිනිස්සු කොහොමද සහයෝගයෙන් වැඩ කරනවද නේද? එහෙම තමයි අපි යම් කිසි දෙයක් කරා ළඟා වෙන්නේ achieve කරගන්න. එතකොට මේ cooperative-ness කියන එක software agent සතුවත් තිබිය යුතුයි. මොකද software agent එක පැත්තකින් user එක්ක cooperate වෙන්න ඕනේ. තව පැත්තකින් ඔයගොල්ලෝ ඉස්සරහට අපි මෙතෙන්දී කතා කරනවා multi agent system එකක්. MAS එකක් කියලා. කියන්නේ agents ලා ගොඩක් ඉන්න තැන. එතනදී agents අතරත් cooperation එකක් තිබිය යුතුයි. එහෙම නැති වුණොත් final goal එක achieve කරගන්න බැරි වෙන්න පුළුවන්. right? ඉගෙන ගත හැකිවීම මේක තාම software agent කෙනෙකුට ලොකුවට හම්බෙලා නැති වුණත් එයාට ability to learn කියන එක ඉගෙන ගත හැකිවීම කියන එක තියෙනවා. ඒ කියන්නේ එයාට පුළුවන් තමන්ගේ පරිසරය learn කරන්න. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ YouTube එකේ හොයලා බැලුවොත් robo games තියෙනවා. fighting games, right? robo combats වගේ දේවල් තියෙනවා. මිනිසු ක්‍රියාත්මක නොකරන right? ඒ කියන්නේ ඒ රොබෝ automatically made එයාට algorithm එක දීලා තියෙන මේ ආකාරයට වැඩ කරන්න සහ මේ විදිහට learn කරන්න කියලා. ඒ learn කරලා ඔය කියන දේවල් ටික කරගෙන යනවා. right? ඒතර එහෙම තැනකදී දැන් හිතන්නකෝ fighting robots ලා දෙන්නෙක් කියලා. එතනදී එක රොබෝ කෙනෙක්ට figure out වුණොත් fighting robot ගේ මෙන්න මේ කොටස weak කියලා එයා නිතරම බලනවා ඒ පැත්තට පහර දෙන්න. right? ඒක දෙන්නේ එයා නිරීක්ෂණය කරලා learn කරන දෙකින්. right?
ඊළඟට having social abilities right දැන් මේවා අපි බොහොම ඉහළින් බලාපොරොත්තු වෙන කාරණා right ඒ කියන්නේ සමාජ නීති වලට හා සම්මතයන්ට අනුකූලව අන්‍ය සමග අන්තර්ක්‍රියා හා සංනිවේදනය කළ හැකි වීම කියන්නේ අපි කියනවා මේ software agent කෙනෙක් කියන කෙනා මේ දැනුවත්ව බොරු ප්‍රචාරය කරන කෙනෙක් නොවිය යුතුයි නැත්නම් දැනුවත්ව false information දෙන කෙනෙක් නැත්නම් goal එක වෙනස් කරන කෙනෙක් නොවිය යුතුයි කියන්නේ. දැන් මිනිස්සෙකුට නම් ඒ ස්වභාවය නැහැ නේද? මිනිස්සු විවිධ වාසි වෙනුවෙන් යම් යම් තත්ත්ව සම්බන්ධයෙන් ඒගොල්ලෝ එක එක විදිහට නිවැරදි දේවල් වැරදි දේවල් වලට යොමු වෙනවා. නමුත් software agent කියන කෙනා ඒක අපි program එක program කරන විදිහට එයා learn කරන්නේ එයාට goal එකක් දීලා තියෙනවා නම් ඒ goal එකට achieve කරන්න මොනවද සිද්ධ කරන්න ඕනේ කියන එක. right then ඉතින් සමහර අවස්ථාවලදී එයාට goals conflict වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් නම් බලන්න හොයාගෙන Eagle Eye කියන movie එක. Eagle Eye කියන movie එකේ කතා කරන්නේ artificial intelligence system එකක් ඇමරිකාවේ security system එකත් එක්ක integrate කරපු. එතනදී මේ movie එක පදනම් වෙලා තියෙන්නේ ඇමරිකාවෙන් ඇෆ්ගනිස්තානයට කරන ඇටැක් එකකට හේතුවෙන් artificial intelligence system එක තීරණය කරනවා මේ මිනිස්සු වැරදි දෙයක් කරේ කියලා. ඒගොල්ලෝ මොකද ටාගට් එකක් ඔසාමා බින් ලාඩින් මම තමයි එතනදී ඒගොල්ලෝ කැප්චර් කරලා තියෙන්නේ. එතකොට ඔසාමා මෙන්න මේ තැන ඉන්නවා කියලා 60 ගානක හෝ 70 ගානක percentage එකකින් true වෙන fact එකක් අරගෙන එනවා ඒගොල්ලන්ගේ system එකට. එතකොට artificial intelligence reject කරනවා මේ recognition එක 100% recognition එකක් නෙවෙයි නිසා ඒ තියෙන තැනට attack කරන්න එපා කියලා. නමුත් ඒ මොහොතේ ඉන්න හමුදාපතිවරයයි ඉන්න ජනාධිපතිවරයයි තීරණය කරනවා මේකේ රිස්ක් එක අරගෙන අපි මේ තියෙන තැනට attack කරන්න ඕනි කියලා. ඊට පස්සේ attack එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ system එක override කරලා attack එක සිද්ධ වෙනවා. ඒ attack එක සිද්ධ වුණායින් පස්සේ artificial intelligence තීරණය කරනවා මෙතනදී මිනිස්සයා වැරදි දෙයක් කරේ මේ තැන්වල ඉන්නේ නිවැරදි කට්ටිය නෙවෙයි. ඒක නිසා මේ තැන්වලට නිවැරදි කෙනෙක්ව යොමු කළ යුතුයි කියලා. එයාම ඇමරිකාවේ තියෙන security system එක hack කරලා CCTV systems hack කරලා ඊළඟට මිනිසුන්ගේ personal details hack කරලා AI එකෙන් මිනිස්සෙක්ව තෝරලා තීරණය කරනවා මෙයාට මුදල් යොදවලා මෙයාව ජනාධිපති කරවලා මේ කට්ටිය වෙනස් කරන්න ඕනේ කියලා. right එතනදී ඒ කතාව තියෙන්නේ මේ මුදල් ටික එකපාරට bank account එක මිනිස්සෙක්ගේ bank account එකට ඩොලර්ස් මිලියන ගාණක් ඇවිල්ලා එයාටවත් හිතා ගන්න බැරි විදියට එයාට messages එන්න ගන්නවා මේ තැන් වලට යන්න කියනවා. එහෙම කතාබහක් එතනදී තියෙන්නේ. නමුත් අවසානයේ හොයලා බැලුවම ගැටලුව වෙලා තියෙන්නේ අතන. right එතකොට දැන් මෙතනදී මේ social ability කියලා අපි කතා කරන්නේ AI එකක ඔය තියරි එක ඉතින් අර එතන පෙන්නන්නේ වැරදියට යන්න පුළුවන් තැනක් සහ වැරදියට කියලා කියන්නේ conflict වෙන්න පුළුවන් තැන. right නමුත් මේ කියන ability එක software agent කෙනෙක් ගාව තිබිය යුතුයි. right එතකොට මෙන්න මේ කියන ගති ලක්ෂණ ටික පාවිච්චි කරලා මේ software agentsලා කරලා තියෙන වර්ගීකරණයක් තමයි මෙතනදී කරලා තියෙන්නේ. එතකොට agentsලා ಜಾති කීපයක් ඉන්නවා. right එතකොට මේ cooperative ability එක කියන්නේ මේ abilities ඔක්කොම ටික තියෙන agent කෙනෙක් අපිට කියන්න පුළුවන් smart agent කෙනෙක් කියලා. මේ cooperative, learning and autonomous. right ඒ කියන්නේ ස්වයංක්‍රීය වැඩ කිරීමේ හැකියාව, ඉගෙන ගැනීමේ හැකියාව සහ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව කියන ලක්ෂණ තුනම තියෙන කෙනාට අපිට කියන්න පුළුවන් smart agent කියලා. right ඊළඟට මේ කුලකය cooperate සහ learn කියන දෙන්න විතරක් combine කරලා තියෙන කෙනාට collaboration learning agent. right ඊළඟට learning and autonomy නැත්නම් learning and autonomous කියන ලක්ෂණ තියෙන කෙනාට interface agent. cooperative and autonomous කියන ලක්ෂණ තියෙන කෙනාට collaboration agent. right ඒතර agentsලා හතරක් ගැන කතා කරනවා. smart agent, collaboration learning agent, interface agent සහ collaboration agent. දැන් ওই පින්තූරේ ඔතනින් මතක තියාගන්න. right එතකොට එතනින් ඔයගලන්ට learn කරගන්න පුළුවන් මොන જાතියේ agentsලාද ඉන්නේ කියන එක. right මේ පහල කතා කරලා තියෙන්නේ
මල්ටි ඒජන්ට් සිස්ටම් එක අර මම කතා කරපු. ඒ කියන්නේ එක ඒජන්ට් කෙනෙකුට ඉටු කරගන්න බැරි කාර්යයක් ඒජන්ට්ස්ලා ගොඩක් එකතු වෙලා ඒජන්ට්ස් ටීම් එකකින් විසඳා ගන්න පුළුවන්. right? ඒක ගොඩක් වෙලාවට කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම්ස් කියලා අපි කියනවා. සංකීර්ණ ගැටලු විසඳන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ මෘදුකාංග නියෝජිතයෝ ඔක්කොම එකතු වෙලා කරන්නේ අර එක සංකීර්ණ ප්‍රශ්නයක් ලියන එක. right? එතකොට ඔතනදී අර කෝපරේෂන් කියන එක software agents ලගේ අනිවාර්යෙන් තිබිය යුතුයි. right? ඊට පස්සේ ඒගොල්ලෝ අතර දත්ත හොමාරු කරගන්න එක, information හොමාරු කරගන්න එක, අර අපි උඩදී කතා කරපු මේ කියන ලක්ෂණ ටික මේ මල්ටි ඒජන්ට් සිස්ටම් එක ක්‍රියාත්මක කරනකොට ඒගොල්ලෝ පාවිච්චි කරගන්න බලනවා. මොකද ඒගොල්ලන්ගේ common goal එක achieve කරලා ඉවර කරන්න. right? එතකොට MS එකක නැත්තම් බහුනියෝජිත පද්ධතියක් මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් ඇතුලේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. එකක් ඉන්ඩිපෙන්ඩන්ස් වීම. right? ඒ කියන්නේ ඒක අපි උඩදී කතා කරා තනියෙන් ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ තමාගේ කාර්යයට අදාළව තියෙන තීරණ තීන්දුව අරගන්න. right? එතකොට software agents ලා 4 දෙනෙක් ඉන්නවා නම් තනියෙන් ඒගොල්ලන්ට තමන්ගේ අවශ්‍යතාවයට අදාළව තමන්ට දීලා තියෙන ටාස්ක් එකට අදාළව තියෙන තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. right? ඊළඟට මේ දේශීය දර්ශනයක් පමණක් භාවිතයි local view එකක් පාවිච්චි කරනවා කියන එක කියන්නේ මේ තමන්ට දීලා තියෙන කාර්යභාරය ගැන විතරක් හොයා බලන එක. දැන් එතනදී ඒජන්ට්ස්ලා 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාට කාර්යයන් 4ක් දීලා තියෙන්න පුළුවන්. ඒක තමයි ඒ කාර්යයන් 4 තමයි ඒ 4 දෙනාගේ local view එක කියලා කියන්නේ. එතකොට ඒ 4 දෙනා නිතරම බලන්නේ තමන්ගේ කාර්යය ඉවර කරගන්න. එතකොට තමන්ගේ කාර්යය ඉවර කරනකොට 4 දෙනාගේම කාර්යයන් එකතු වුණාම සම්පූර්ණ ලොකු කාර්යය ඉවර වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සංකීර්ණ ගැටලුවක් විසඳන්න තියෙන අවස්ථාවකදී ගැටලුව කොටස් වලට බෙදලා දෙනවා software agents වලට. එතකොට ඒ එක ඒජන්ට් තමන්ට දීලා තියෙන කොටස විසඳුවම මේගොල්ලෝ සිස්ටම් එකක් විදිහට ටීම් එකක් විදිහට total problem එකට solution එකක් අරගෙන ඉවරයි. right? ඊළඟට විමධ්‍යගත ආකාරයට කටයුතු කිරීම. act in a decentralized manner. right? ඒ කියන්නේ මේ අර මම කලින් කිව්වා වගේ මැද ඉඳලා පාලනය කරන කෙනෙක් නැහැ. විමධ්‍යගතයි කියලා කියන්නේ බෙදිලා වැඩ කරනවා කියන එකනේ. ඒතර මේක මල්ටි ඒජන්ට් සිස්ටම් එකකින් අපි එක ගෝල් එකක් වෙන්න පුළුවන් achieve කරන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විසඳන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අර කොටස් වලට කඩලා විසඳීම මත අපි කියනවා ප්‍රශ්නය ඩිසෙන්ට්‍රලයිස් විමධ්‍යගත වෙනවා කියලා. එක එක අයට බෙදලා තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ ටික ඉවර කරනවා. ඉවර කරනකොට ටීම් එකක් විදිහට සම්පූර්ණ වැඩේ ඉවර වෙනවා. right? එතකොට ඔය පහළ කතා බහ කරලා තියෙනවා ඔය එක මල්ටි ඒජන්ට් සිස්ටම්ස් පාවිච්චි වෙන තැන් කොහොමද කියලා. right? ඔය කලින් කතා කරපු Windows වල තියෙන Cortana, Siri කියන softwares වගේ දේවල් ඒ වගේම booking systems වල සහ e-banking systems වල සහ e-commerce systems වල කරන්න තියෙන කාර්යයන් එකක් තමයි පරිශීලකයා හඳුනා ගන්න එක. ඊළඟට බැංකු කටයුතු වල යනවා නම් ට්‍රාන්ස්ෆර්ස් කරන එක, සමරි ෂීට්ස් පෙන්නන එක, බැංක් බැලන්ස් එක පෙන්නන එක, පහුගිය ට්‍රාන්සැක්ෂන්ස් දේවල් ටික මැනේජ් කරන එක. right? ඒවට අදාළව ග්‍රාෆ්ස් ඕගලන්ට පෙන්නන එක. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයකින් වියදම් වෙලා තියෙනවද කියලා. දැන් ඔය ෆ්‍රීමියම් එකේ තියෙනවා කියන්නේ මාසයක් තුල මොන දේවල් සම්බන්ධයෙන්ද මම වියදම් කරලා තියෙන්නේ කියන එක ගැන මට පෙන්නන. ඒක මට එක්තරා ආකාරයක ඇසිස්ටන්ස් එකක්. මට බලා ගන්න පුළුවන් මම මොනවාද කැමරටද වැඩිපුර වේදම් කරලා තියෙන්නේ. නැත්නම් පොත්පත් වලට නැත්නම් වෙනත් වැඩවලට කොහොමද කියන එක. ඒතරන්නේ ඒ වගේ outputs දෙන්න පුළුවන් වෙන්න ඕනි users ලට. right? ඊළඟට මේ මෙතන picture එකෙන් පෙන්නලා තියෙනවා කොහොමද මේ multi agent system එකක් කට්ටියත් එක්ක හැඩ ගැහෙන කියලා. දැන් මේ පරිශීලක තමයි වම් අත පැත්තේ තියෙන්නේ. මෙතන තියෙනවා ඉන්ටර්ෆේස් එක. කියන්නේ පරිශීලකයාට මල්ටි ඒජන්ට් සිස්ටම් එකත් එක්ක කටයුතු කරන්න තියෙන මුහුණත. right? ඒතකොට ඒකට පිටිපස්සේ තමයි ඒජන්ට් සිස්ටම් එක තියෙන්නේ. right? ඒතකොට ඒජන්ට්ස්ලයි මල්ටි ඒජන්ට්ස් ටිකයි යූසර්යි ඉන්ටරැක්ට් වෙන්නේ ඒජන්ට් ඉන්ටර්ෆේස් එකෙන්. right? ඒක සරල විදිහට ගත්තොත් අපිට වැඩ කරන්න තියෙන ඇප්ලිකේෂන් එක. නමුත් ඒක ඇතුලේ
ගොඩාක් ඒජන්ට්ස්ලා එකතු වෙලා මේ පරිශීලකට අවශ්‍යව තියෙන වැඩේ විසඳ ගන්න ඉවර කරගන්න උදව් කරන්න පුළුවන්. right? ඒතර ඔය වගේ අවස්ථාවක් තමයි අපි මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කියලා කතා බහ කරන්නේ. ඔව් ඊළඟට ඒජන්ට් සිස්ටම් සම්බන්ධයෙන් තියෙන දේවල් ටික එච්චරයි. ඊළඟට ඔයගලන්ට කතා කරනවා මේ තව එක concept එකක් අපි ඉගෙන ගත්ත von Neumann architecture එක තියෙනවානේ. von Neumann architecture එකේදී අපි ඉගෙන ගත්ත inputs තියෙනවා, output devices තියෙනවා. input devices වලින් එන data එක memory එකට මූලික වෙනවා. ඒ වගේම storage device වලින් තියෙන programs උත් memory එකට මුලින් අරගන්නවා. අරගෙන CPU එකට දීලා process කරලා output එක output devices වලට හරි storage devices වලට හරි යවනවා. right? von Neumann architecture කියලා අපි ඉගෙන ගන්න මේක. right? එතකොට මෙතනදී දැන් කතා බහ කරන concept එක තමයි මේ von Neumann architecture එකේ තියෙන යම් යම් අඩුපාඩු නිසා එතනින් ඉස්සරහක් ගැන. ඒ කියන්නේ von Neumann architecture එකෙන් ඉස්සරහට දැන් modern computer එකක තියෙන සරල අවස්ථාව ගැන කතා බහ කරගන්න පුළුවන් von Neumann architecture එක ගැන කතා කරලා. right? නමුත් අපි AI technologies පැත්තට යනවා නම් තව අලුතෙන් technologies involve කරගන්නවා නම් von Neumann architecture එකේ තියෙන සීමාවන් එක්ක මේ වැඩේ කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. right? මොකද von Neumann architecture වල කතා කරන්නේ performance කොහොමද වැඩි කරන්නේ? processor එකේ performance වැඩි කරගත්තම මේ කියන architecture එකේ process කරගන්න පුළුවන් ඉක්මනට. input outputs වල තියෙන performance වැඩි කරාම process කිරීම කරගන්න පුළුවන්. right? ඒතර දැන් දැනට සලකන විදිහට මේ von Neumann architecture එකේ එන්න පුළුවන් උපරිමයන් වලට දැන් නැඹුරු වෙමින් පවතිනවා. right? එතකොට ඕකත් එක්ක ඇති වෙන බලපෑම් තියෙනවා. දැන් මේ පහළ මෙතන කතා කරලා තියෙනවා වගේ processors වල වේගය වැඩි කරන්න අපි ඒකට තියෙන transistors ප්‍රමාණය වැඩි කරනවා. අපේ integrated circuit එක වැඩි දියුණු කරන්න. එතකොට transistors වැඩි වෙනවා කියලා කියන්නේ heat generation කියන එක වැඩි වෙනවා කියන්නේ. ඒක අපිට දැනෙන්නේ නැති heat එකක් වෙන්න පුළුවන්. නමුත් heat එක manage කරගන්නවා වගේ දේවල් යම් කිසි අවස්ථාවකින් එහා පැත්තට කරන්න බැරි වෙනවා. මොකද ඒක සාමාන්‍ය විද්‍යාත්මක දෙයක්. කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට ගිනි කන්දක් ගන්නවා. ගිනි කන්ද ක්‍රියාත්මක නොවි පවතින ගිනි කන්ද ඇතුලින් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ගිනි කන්ද තියෙන පොළොව ප්‍රදේශයට ඒ ඇතුලේ සිද්ධ වෙන ලාවා වල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව උණුසුම වැඩිම වගේ දේවල් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් එක අවස්ථාවක් එනවා ගිනි කන්ද පුපුරන. ගිනි කන්ද පුපුරනවා කියලා කියන්නේ අර පොළවට සහ ඒ වායු ගෝලයට ඒ ගිනි කියන්නේ ලාවා නිසා ඇති වෙන තාපය මැනේජ් කර ගැනීමේ හැකියාවක් නැති වෙනවා. පරිගණකයක අපිට AC එකක් දාන්න පුළුවන්, ෆෑන්ස් වැඩි කරන්න පුළුවන්, යම් අවස්ථාවන් දීලා පරිගණකයේ තියෙන ප්‍රොසෙසර් එකේ තියෙන heat එක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවක් එනවා මේ heat එක මෙතනින් එහාට මැනේජ් කරගන්න බැරි වෙනවා. අන්න එතනදී von Neumann කියන ආකිටෙක්චර් එකෙන් එහා පැත්තට නැත්තම් විකල්ප විසඳුමක් විකල්ප ආකිටෙක්චර් එකක් කියන තැනට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඕකත් එක්ක තමයි එක concept එකක් විදිහට මේ quantum computing කියන එක අරගෙන තියෙන්නේ. quantum computing වල තියෙන concept එක තමයි දැන් අපේ එතනදී ඒකල කියන තර්කය තමයි සාමාන්‍ය බිට් එකකට ගන්න පුළුවන් අවස්ථාවන් තියෙන දෙකයි අපේ කම්පියුටර් එක ඇතුලේ. බිංදුව කියන අවස්ථාව සහ එක කියන අවස්ථාව තමයි නිරූපණය කරන්න පුළුවන්. ස්ටේට්ස් දෙකයි. හැබැයි quantum computing වලදී මේගොල්ලෝ හඳුන්වලා දෙනවා qubit කියලා යුනිට් එකක්. දැන් සාමාන්‍ය පරිගණකයේදී bit කියන යුනිට් එක quantum computing වලදී qubits කියලා ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ. ඒතර qubit එකක් කියන එකට states දෙකකට වඩා රඳවා ගැනීමක් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට එකම component එක අපි හිතුවොත් bit එක කියන එක අපි හිතමුකෝ සෙන්ටිමීටරයක් උස සෙන්ටිමීටරයක් පරල සෙන්ටිමීටරයක් දිග පුංචි cube එකක් කියලා. එතකොට qubit කියන එකත් ඒ ප්‍රමාණයෙන්ම අරගෙන නමුත් එයාට වැඩ ප්‍රමාණයක් කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. එතකොට එතනදී සිද්ධ වෙන්නේ එකම ඉඩ එකම performance පාවිච්චි කරලා වැඩි processors ප්‍රමාණයක් කරගැනීමේ හැකියාවක් නැත්නම් වැඩි මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කරගැනීමේ හැකියාවක්
ක්වොන්ටම් කම්පියුටර් එකකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන තර්කයට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා රයිට් එතකොට ඒක පැති කීපයකින් තීරණය වෙනවා දැන් එතකොට දැන් උදාහරණයක් විදිහට දැනට තියෙන ප්‍රොසෙසර් එකක් එයාගේ heat generation වල උපරිම තත්ත්ව වලට ඇවිල්ලා තියෙනවා නම් transistors නිසා qubit එක පාවිච්චි කිරීමෙන් ඒක අඩු කරන්න පුළුවන්. මොකද දැන් heat එක උපරිම තත්ත්වයට ළඟා වෙන්න අපි හිතමුකෝ තප්පරයකට bytes බිලියනයක් වැඩ කරනවා කියලා. qubit එකක් ගත්තම ඒ වැඩේම කරගන්න පුළුවන් qubits බිලියනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ. මොකද qubit එකකට 0.1 කියන අවස්ථාවන් වලට වඩා තව ගොඩක් අවස්ථා පෙන්වන්න පුළුවන්. ඒක හරියට අර මේ අපිට truth table එකක අපි bit දෙකක් පාවිච්චි කරලා තීරු 4ක් නේ නිර්මාණය කරන්නේ. ඒතර මේක හරියට එකම ඉඩේ ඔයාට තව අවස්ථාවන් ගොඩක් ආවා හා සමානයි. ගොඩක් inputs ආවා හා සමානයි. ඒතර එතනින් ඔයාට ගන්න පුළුවන් combinations ප්‍රමාණය වැඩි. bit එකක තියෙන 0.1 කියන අවස්ථා කියලා අපි හිතුවොත් qubit එක අපි හිතමුකෝ 0.1 2 3 4 කියලා අවස්ථා 4ක් තියෙනවා කියලා. එතකොට bit එකකට පෙන්වන්න පුළුවන් අවස්ථා දෙකයි qubit එකට අවස්ථා 4ක් වෙනවා. bit දෙකක් අරගත්තම එයාට අවස්ථා 4ක් වෙන්නකොට qubit එක අවස්ථා 8ක් වෙනවා. right එකම ප්‍රමාණය. නමුත් performance ප්‍රමාණය වැඩි. right එතනින් අපිට පුළුවන් මේ von Neumann architecture එකේ ඇවිල්ලා තියෙන ගැටලු යම් ප්‍රමාණයකට අඩු කරගන්න සහ performance වැඩි කරගන්න. ඒ වගේම මේ nature inspired computing කියන එක කියන්නේ නව පරිගණක ශිල්ප ක්‍රම කියන පැත්ත ගැන කතා කරනවා. එතනදී මේගොල්ලෝ විවිධ පැති ගැන එකක් ස්වභාව ධර්මයාගේ පැත්තට තමයි ගොඩක් වෙලාවට මේගොල්ලෝ යොමු වෙන්නේ. එකක් තියෙනවා bio inspired computing. ඒ කියන්නේ කොහොමද ස්වභාව ධර්මයේ හැසිරෙන්නේ කියන දේවල් ටිකත් එක්ක ඒගොල්ලන්ගේ හැසිරෙන ආකාරය ඒගොල්ලෝ කොහොමද එකතු වෙලා කටයුතු කරන්නේ දැන් මේ මෙතන දීලා තියෙන මේ උදාහරණ ටික right මේ කුහුඹු ජනපද කොහොමද ගොඩනැගිලා තියෙන්නේ මීවද සහ කුරුල්ලංචු වැනි ජීව විද්‍යාත්මක ගහන ඒවට එන උත්තේජ ප්‍රතිචාර දැක්වීම ඒව සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ තියෙනවා දැන් උදාහරණයක් විදිහට මීවදයක් බඳිනවා කියන එක තාම මිනිස්සුන්ගේ ක්‍රියාවක් එක්ක මැච් කරගන්න බෑ right ඒක අපි කියනවා කියන්නේ මීමැස්සන්ට විශේෂ වෙච්ච ඒගොල්ලන්ගේ ආකිටෙක්චර් එකක වැඩ සිද්ධ වෙන විදිහක් right එතකොට ඔය දැන් මිනිසා තරම් බුද්ධිය දියුණු වෙච්ච නැති අනිත් සත්තු තම තමන්ගේ ගහණය ඇතුලේ කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක right උදාහරණයක් විදිහට මේගොල්ලෝ දෙලා තියෙන බිම තුවාලලා ඉන්න කුරුල්ලෙක්ගේ එයාට නිරෝගී කුරුල්ලෙක් ඒ අසල රැඳී සිටීමෙන් ඒ දක්වන පරහිතකාමී බව. ඒතකොට ඒවට කොහොමද කියන්නේ දැන් ඔය වගේ දෙයක් මැච් කරගන්න සයන්ටිස්ට්ලා පෙළඹෙන්නේ මිනිස් බුද්ධිය තරම් කුරුල්ලන්ගේ බුද්ධිය ඉහළ අගයක නෙවෙයි තියෙන්නේ. එතකොට ඒක හරියට අර අපේ බුද්ධියයි පරිගණකයයි මැච් කරනවා හා සමානයි. කියන්නේ අපේ බුද්ධිය තරම් පරිගණකයට බුද්ධියක් හම්බෙලා නැහැනේ. ඒතර අපේ බුද්ධියයි පරිගණකයේ බුද්ධිය අතර තියෙන ગેප් එකට වඩා ගොඩක් අඩුයි සත්තුන්ගේ බුද්ධියයි පරිගණකයේ බුද්ධිය අතර තියෙන ગેප් එක. ඒතර ඒගොල්ලෝ මුලින් ඒ ગેප් එක මැච් කරගන්නවා කියලා කියන්නේ හිමින් හිමින් මිනිස්සාගේ තියෙන බුද්ධිය දක්වා එන්න තියෙන ගමන් මාර්ගය හදා ගන්නවා කියන. එතකොට මිනිස්සෙක්ගේ බුද්ධිය ඇනලයිස් කරනවට වඩා ලේසියෙන් ඒගොල්ලන්ට පුළුවන් බුද්ධි මට්ටම අඩු සත්වයේගේ බුද්ධිය ඇනලයිස් කරගන්න. right එතකොට ඒ විදිහට ඒගොල්ලන්ට පුළුවන් අර අපි උඩින් කතා කරපු ඔය ප්‍රවේණික ඇල්ගොරිතම් ජෙනටික් ඇල්ගොරිතම්ස් වගේ දේවල් ඒ සත්තු මාර්ගයෙන් අධ්‍යයනය කරලා දැන් තියෙන ඉන්ටෙලිජන්ස් ලෙවල් එක තව ප්‍රමාණයකින් වැඩි කරගන්න කම්පියුටින් පැත්තට ආවා. right ඔහොම පාවිච්චි වෙන ශිල්ප ක්‍රම කීපයක් මෙතන පෙන්නලා තියෙනවා. එකක් තමයි මේ සමූහ බුද්ධිය, ස්වයම් ඉන්ටෙලිජන්ස් කියන එක. ඒ කියන්නේ ඔය මීවදයක් බඳිනකොට මීමැස්සු එකතු වෙලා කොහොමද ඒක කරන්නේ? right ඊළඟට ඔය රංචු වශයෙන් ජීවත් වෙන සත්ව කොට්ටාස කොහොමද තමන්ගේ රංචුව මැනේජ් කරන්නේ? ඒගොල්ලන්ට ඇටැක් එකක් ආවම ඒගොල්ලෝ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? right ඒගොල්ලෝ තියෙන පරිසර තත්ත්ව වලට කොහොමද හැඩගැහිම සිද්ධ කරන්නේ? ඒගොල්ලෝ පරිසරයන් මාරු කරන්නේ කොහොමද? right ඒ වගේ දේවල් අධ්‍යයනය කිරීම.
right? ඒක අපි ඔය සමූහ බුද්ධිය කියන මොඩල් එකට දාලා කතා කරනවා, right? ඊළඟට පටල ආගණනය. දැන් මේවා බොහොම ඇඩ්වාන්ස් මාතෘකා ළමයි. කියන්නේ මම දන්නේ නැහැ මේවා ගැන in detail. මෙතනින් කියවලා අරගත්ත දැනුම සහ යම් කියවලා අරගත්ත පොඩි දැනුම් කීපයක් විතරයි මං ගාව තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේක කියව ගන්න. මොකද මේවා ඔයගොල්ලන්ගෙන් ගොඩාක් ගැඹුරට අහන්නේ නැහැ. concept එකක් විදිහට මොකක්ද කියලා අහන එක තමයි. කියන්නේ මෙතන තියෙන දැනුම ඔයගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත්. right? මේ පටල ආගණනය කියන එකේදී කතා කරන්නේ මේ කියන්නේ සත්වයින්ගේ සෛලය කොහොමද නිර්මාණය වෙන්නේ, කොහොමද හැදිලා තියෙන්නේ, කොහොමද ඒක සැකසෙන්නේ කියන එක. අපි දන්නවනේ සෛලය කියන්නේ පුංචිම අවස්ථාව කියලා මිනිස් ශරීරයක තියෙන. ඒක කොහොමද ඉස්සරහට එන්න තනි සෛලයකින් ඉතිරි සෛල ටික හැදෙන්නේ, කොහොමද සෛල අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒක මොන විදිහටද විහිදීම සිද්ධ වෙන්නේ, වැඩිම සිද්ධ වෙන්නේ කියන වගේ දේවල්. right? ඊළඟට බුද්ධිමත් සංනිවේදන පද්ධති intelligence communication system and protocols නියමාවලි පැත්ත ගැන හිතනකොට විශේෂයෙන් communication ගැන කියනකොට අපි protocol එකක් ගැන කතා කරන්න ඕනේ. සංනිවේදනය වෙනවා නම් මොන නීති රීති සඳහාද මේක සංනිවේදනය වෙන්නේ කියලා. එතකොට ඒක ස්වභාව ධර්මයෙන් ලර්න් කරන්න පුළුවන්. මොන විදිහටද මේ විශේෂයෙන් සත්තු වගේ අය මොන විදිහටද මේ සංනිවේදනය සිද්ධ කරගන්නේ? ඒ සංනිවේදනය සිද්ධ කරගන්නකොට ඒවායේ සිද්ධ වෙන කමියුනිකේෂන්ස් මොන විදිහටද සිද්ධ වෙන්නේ? දැන් මේ මෙතන කතා කරලා තිනවා වසංගත රෝග පැතිරීමේ රටාව. දැන් මේ කොරෝනා ගැන වුණත් වෛරස් එක අධ්‍යයනය කිරීමෙන් ඒගොල්ලන්ට කම්පියුටින් මොඩල් එකක් අරගන්න පුළුවන්. මෙයා කොහොමද චේන්ජ් උනේ? මුලින් හිටිය මොන තත්ත්වයේද? ඊළඟට චේන්ජ් වෙන්න උන හේතු මොනවද? චේන්ජ් වෙනකොට මොන විදිහේ චේන්ජස් එයා කරගත්තේ කියන එක අපේ කම්පියුටින් මොඩල් එකකට ෆික්ස් කරගන්න පුළුවන්. එතනින් අපිට හිතන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රාථමිකව තියෙන්න ඕනේ කොහොමද? ඉවෝල්ව් වෙන්න පුළුවන් කොහොමද? කියන වගේ තැන් වලට. right? එතකොට ඊට අමතරව මේ පහළ දීලා තියෙනවා තව sectors set එකක්. මේ sensory networks ඊළඟට මේ ජීව විද්‍යාත්මක ප්‍රතිශක්තිකරණ පද්ධති නිරීක්ෂණය කරගන්නේ කොහොමද කියන අපේ immune system එක ගැන හිතලා artificial immune system එකක් නිර්මාණය කරන්නේ කොහොමද? මේ අද කාලේට සෑහෙන ගැලපෙන දෙයක්. right? ඊළඟට මේ මානව සංජානනය මිනිස්සු කියන බුද්ධිය මත පදනම් වෙලා තීරණ ගන්නේ කොහොමද? learning classified system. ඒ කියන්නේ දැන් අපි හැමදේම ඉගෙන ගන්න යන්නේ නැහැනේ. අපි මොකක් හරි interest පැත්තක් ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒකට ඒක කොහොමද අපි classify කරගන්නේ? කියන වගේ දේවල්. කියන්නේ මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ තියෙන චර්යා රටාවන් පාවිච්චි කරලා කොහොමද කම්පියුටින් මොඩල් එක දියුණු කරගන්න කියන එක තමයි උතන්දි කතා බහ වෙන්නේ. right? හරි. ඔච්චරයි ළමයි යෝග තියෙන්නේ. මේක නැවත කියව ගන්න. right? මම කතා කරපු දේවල් වලට අමතරව තව පොඩි දේවල් මේ නෝට් එක ඇතුලේ තියෙනවා. right? ඉංග්‍රීසි මීඩියම් කට්ටියගේ නෝට් එක පිටු 8ක විතර නෝට් එකක් තියෙන්නේ same content. අර font size උයි picture size උයි පාවිච්චි වෙලා තියෙන ඉඳ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සවක කියව ගන්න. ඕක තමයි 13 වෙනි lesson එකට අදාළව අපිට කතා කරන්න තියෙන content එක. right? හරි. එතකොට අපි නිල වශයෙන් අපේ contents ටික කතා කරලා ඉවරයි. PHP ගැන ඔයගලත් එක්ක කතා බහ කරන්න වෙලා නැහැ මට. PHP වලදී විභාග ප්‍රශ්නෙට අදාළව තියෙන කොටස් දෙක මම කියන්නම්. මොකද නැත්තම් PHP කතා කරන්න ගියොත් අපිට තව සෑහෙන වෙලාවක් යනවා. අපිට නිකම් වෙලාවක් හම්බුනොත් නේද විභාග කල් දාන එක ටිකක් වැඩි දුර කාලයක් කල් යනවා තත්ත්වයක් ආවොත් දැනට තියෙන කතා බහ අනුව අපිට හිතෙන්නේ ජනවාරි අග පෙබරවාරි මුල වගේ තැන් වලට විභාගයේ තල්ලු වෙයි කියලා. right? දැන් මේ 9 වෙනි මාසෙනේ. මාස දෙකක් විතර අධ්‍යයන කටයුතු දැන් කෙරුණෙත් නැහැ. ස්ට්‍රයික් එකයි ආයෙත් කොරෝනා තත්ත්වත් එක්ක. ඉතින් ටයිම් එකක් ආවොත් අපි ඒක ගැන බලමු. නැත්තම් මම කැමති දැන් තියෙන වැඩ ටිකත් එක්ක අපිට ප්‍රශ්න කරලා දේවල් ටික ෂාප් කරගන්න. right? ඒක නිසා ලබන සතියේ ඉඳලා දිගටම ප්‍රශ්න ලබන බදාදා ඉඳලා දිගටම ප්‍රශ්න කරන තැනට අපි සෙටල් වෙමු ළමයි. මට හිතෙනවා විභාග ගැන නිශ්චිත දිනයක් එනකන් ඉරිදායි බදාදායි දවස් දෙකම කරගෙන ගියා නම් හොඳයි කියලා. අපිට කල් හම්බුනොත් අපිට ඉරිදා දවස ගැන පොඩි ස්පාසුවක් අරගෙන සතියකට සැරයක් හම්බෙලා කතා බහ කරගෙන යන්න පුළුවන්. right? ඒක නිසා දැනට කොහොම යන් ඕගලන්ට මේක අපහසුයි කියලා හිතනවා නම් යාළුවොත් එක්ක කතා කරලා කියන්න. එතකොට සතියට එක දවසක් arrange කරගෙන යන්න පුළුවන්. නමුත් අර අපිට තාම හරි දිනයක් නිශ්චිත දිනයක් නැති නිසායි මම මේ කියන්නේ. right?
හරි එතකොට අනිත් අයට රෙකෝඩින් එක බලන්න කියන්න ලබන බදාදා අපි K-maps වලට අදාළව තියෙන ප්‍රශ්නෙකුයි e-commerce වල ප්‍රශ්නයි nutrients වල ප්‍රශ්නයි ගැන කතා කරලා ඊළඟ ඉරිදා ඉඳලා papers ටික කතා බහ කරගෙන යමු. right ඒක නිසා ලෑස්ති පිටින් ඉන්න. දැන් අපිට papers ටික කතා බහ කරගෙන යන්න පුළුවන් තැනක තමයි අපි ඉන්නේ. right හරි ගිහින් එන්න එහෙනම් අදට මම session එක මෙතනින් නතර කරමු. right thank you very much. අනිත් අයටත් පණිවිඩය දෙන්න. right